ලියාපිටියේ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණේ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන්. ඔහු 16 වෙනිදා දැඩි සත්කාරයකකට ඇතුළත් කරනු අතර අද අලුයම ජීවිතක්ෂයට පත් වූ බව කුලියාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කළා. ඔහුගේ 3 වන PCR පරීක්ෂණ වාර්තාව අනුව කොවිඩ් වෛරසය ආසාදිතව සිට ඇතැයි තහවුරු වී තිබෙනවා. දේහ පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. පෙරේදා පස්වරුවේ අංගොඩ IDH රෝහලේදී මියගිය කුලියාපිටියේ පදිංචි කාන්තාව කුලියාපිටියේ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාරයකකට ඇතුළත් කළ අවස්ථාව වන විට අද මියගිය පුද්ගලයා එහි ප්‍රතිකාර ලබමින් සිටි බව රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා. මෙම මරණයත් සමග මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ ගණන 15ක් දක්වා ඉහළ ගියා. දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා වූ අතර එම ගණන 866ක්. ඒ අතරින් 865 දෙනෙකුම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වීම විශේෂත්වයක්. එම ආසාදිතයන් අතරින් 535 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිතව හඳුනාගෙන ඇති අතර බේරුවල දීවර වරායින් 20 දෙනෙකු, ගාල්ල දීවර වරායින් 5 දෙනෙකු, නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 48 දෙනෙකු සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් 257 දෙනෙකු ඊට අයත්. පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන් වැල්ලම්පිටිය, මාකොළ, කොටහේන, බම්බලපිටිය, හෝකන්දර, මට්ටක්කුලිය, කොළොන්නාව, කැලණිය, පෑලියගොඩ, අංගොඩ, කොළඹ කොටුව, කඩවත, වත්තල, ගොතටුව, දෙමටගොඩ, ගලේවෙල, උස්රටකීයාව, මතුගම, ග්‍රෑන්ඩ් පාස්, බුලත් සිංහල, අකුරැස්ස, මෝදර, මරදාන, මාලිගාවත්ත, නුගේගොඩ, මස්කෙලිය, කොල්ලුපිටිය, කොච්චිකඩේ, හෙයියන්තුඩුව, අලුත්කඩේ, ජායල, මොරටුව, කඩුවෙල, හලාවත, පස්සර, ඔරුගොඩවත්ත, ලොණුගම් වෙහෙර, වටාගොඩ, රාගම, අවිස්සාවේල, පානදුර, මීගමුව, වැෑබඩ, බොරැල්ල, ජෙන්තුපිටිය, දංකොටුව, බලපිටිය, ඉඹුල්ගොඩ, හෝමාගම, ගම්පොල, ගල්කිස්ස, සේදුව, මාතර, ඌරුගම, තෙල්දෙනිය, බණ්ඩාරවෙල, කිරුළපන, හික්කඩුව, රාජගිරිය, ගෝනවල, හුණුපිටිය, මෙලියත්ත, පරගස්තොට, කළුතර, මත්තේගොඩ, කිරිල්ලවල, ඔලියමුල්ල, උඩුගම, බොගවන්තලාව, ඇටගොඩ, ඉමදූව, වවුනියාව, කුරුණෑගල, පල්ලේවැල, මහර, බත්තරමුල්ල, මාලමේ, මොනරාගල, නාවලපිටිය, සේදවත්ත, නාරාහේන්පිට, නාවල, මිනුවන්ගොඩ, දිවුලපිටිය, මේරිගම, දෙල්ගොඩ, කනවත්ත, උඩුපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මේ අතර රිකිල්ලගස්කඩ දිසාමූලික රෝහලේ වෛද්‍යවරයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් එම රෝහල තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණා. කැලණිය ප්‍රදේශයේ පදිංචි අදාළ වෛද්‍යවරයා පසුගියදා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට පැමිණ තිබීම හේතුවෙන් සිදු කළ PCR පරීක්ෂණයේදී ආසාදිතකව හඳුනා ගැනුණා. ඒ අනුව එම මහතා දැනට අපි රෝහලේ නිල නිවාසයේ නිරෝධායනය සඳහා ලක් කරලා තියෙනවා. ඒ වගේම ඔහුගේ ආශ්‍රිතයන් මේ වනට හඳුනා ගැනීමෙන් සිටිනවා. ඒ අනුව රෝහලේ දැනට අපි මෙම රෝහලට රෝගීන් ඇතුළත් කර ගැනීම නවතා දමා තිබෙනවා. ඒ වගේම රෝහලෙන් රෝගීන් දැනට ඔවුන් නිවෙස් වෙත පිටත් කර හැරීමත් නවතා දමා තිබෙනවා. ඔවුන්ව PCR පරීක්ෂණයක් කරලා තහවුරු කිරීමෙන් පසුව තමයි අපිට දැනට නිදහස් කර යවන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව මාතර වැලිගම ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිත මාළු ව්‍යාපාරිකයාගේ සහායකින් දෙදෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ස්වයං නිරෝධායනය සඳහා යොමු කර සිටියේදී සිදු කළ PCR පරීක්ෂණයෙන් ඒ බව හඳුනා ගැනුණු අතර ඔවුන් හම්බන්තොට රෝහල වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ කටයුතු වල නිරත වූ රත්නපුර මාදම්පේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනා ගැනීම හේතුවෙන් මාදම්පේ නගරයේ මාළු වෙළඳ මධ්‍යස්ථානය ඇතුළුව සියලුම වෙළඳ සැල් වසා දැමීමට ගොඩකවැල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බණ්ඩාර මහතා පියවරගෙන තිබෙනවා. රත්නපුර මුවගම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත මාළු ව්‍යාපාරිකයාගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් තවත් වෙළඳුන් 30 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ තහවුරු වුණා. ඔවුන් රත්නපුර කරන්ගොඩ, මල්වල සහ කිරියැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර රාත්‍රියේම ඔවුන්ව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කිරීමට පියවර ගැනුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙතෙක් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 500 ඉක්මවා තිබෙනවා. මේ වෛරසය අපි මුලදී දැක්කට වැඩිය මාර්තු මාසයේ අප්‍රේල් මාසයේ දැක්කට වැඩිය අපි දකිනවා මේ වෛරසය බෝවීමේ ප්‍රවණතාවය වැඩි බව. එතකොට මේ කෙනෙක්ගෙන් කෙනෙකුට බෝවීමේ ප්‍රවණතාවය ඉතාමත් උසක. විශේෂයෙන්ම අපි ගත්තොත් මාළු මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිතව පෑලියගොඩ එතන තියෙන සීතල දේශගුණයක් මිනිසුන් ඔක්කොම උදේ පාන්දර 2 ඉඳලා 9 වෙනකන් තමයි රැඳී හිටින්නේ. ඒක නිසා ඒ වගේම ඉතාම අධික ජනගණත්වයක් ඒ පොඩි ප්‍රදේශය තුල තිබෙනවා. මේ නිසා විශේෂයෙන්ම ඒ බෝවීමේ ප්‍රවණතාවය සහ වෛරසයට ජීවත් වීමේ හැකියාව මේ සීත පරිසරය තුල වැඩියෙන් තිබිලා තියෙනවා. ඒතකොට ඒක නිසාම වැඩි දෙනෙකුට බෝවීමේ හැකියාවක් තිබිලා තියෙනවා. ඒකම මම දකිනවා අපේ සංඛ්‍යා ලේඛන වලට අනුව වැඩියෙන්ම මේක
බෝ වෙලා තියෙන්නේ. එහි වෙළෙන්දුන්ට සහ සහායකින්ට පෙරේදා දිනේදී අපි කරන ලද අහඹු පරීක්ෂණ ගුරුසිංහපුරයේදී අපි අර වගේ පළමු ආශ්‍රිතයින් සහ ප්‍රජාවෙන් ගන්නා ලද අහඹු ලෙස ගන්නා ලද සාම්පල 488ක් ඇතුළෙන් 154 දෙනෙක් පොසිටිව් බවට සාක්ෂාත් වුණා. එතකොට මේකෙන්ම තේරෙනවා අපේ කියන්නේ අපි එකට කියනවා yield එක කියලා. අපිට පරීක්ෂණ කරාම මේ පරීක්ෂණ වලින් කී දෙනෙක් පොසිටිව් වෙනවද? එතකොට ඒ ඉතාමත්ම හොඳ ප්‍රතිශතයක්. අපිට ඒ 154 දෙනාම ඊයේ දිනේදී අපි ඔවුන් රෝහල්ගත කරනු ලැබුවා. අපි දකිනවා රෝගීන්ව හොයාගෙන යනකොට ඊයේ රෑ මහ රෑ 154 දෙනෙක් හොයන්න රෑ 7 ඉඳලා උදේ 2 වෙනකොට අපි ඒ 154 හොයලා බස්වල නග්ගලා යුද හමුදාවේ උපකාර ඇතිව ඔවුන් රෝහල් කරා ගෙන යනු ලැබුවා. ඉතින් මිනිසුන් හැංගෙනවා. තවත් අය මේ මිනිසුන්ව හංගනවා. ඉතින් මිනිසුන්ට තේරෙන්නේ නැහැ මේ ඒගොල්ලොන්ගේ යහපත සඳහා සෞඛ්‍ය සඳහා කරන්නා වූ පියවරක් බව. මේ අතර නැවත දැනුම් දෙනතුරු කොළඹ දිස්ත්‍රික්කයේ දෙමඩකොඩ සහ මර්දාන පොලිස් බල ප්‍රදේශ දෙකටත් නිරෝධායන දින නීතිය පනවා තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 8ක දැනට නිරෝධායන දින නීතිය ක්‍රියාත්මකයි. එබැවින්ම කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල සහ අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශ 3ට නිරෝධායන දින නීතිය ක්‍රියාත්මක අතර එය එළඹෙන සතුදා අලුයම 5 දක්වා ක්‍රියාත්මකයි. කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ගලවිට උතුර, ගලවිට දකුණ, වෙදවත්ත, මගුරු මස්විල, මාකලන්දාව යන ග්‍රාම නිලධාරී වසම් 5 නැවත දැනුම් දෙනතුරු හුදකලා කිරීමටත් පියවරගෙන තිබෙනවා. අද වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 7000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ආසාදිතයන් 3494 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 3644ක්. අමරිකාවේ කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළ ගිය හොත් ලබන පෙබරවාරි මාසයේ වන විට එරට කොවිඩ් මරණ ගණන ලක්ෂ 5 ඉක්මවා යනු ඇතැයි නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. මේ අතර වසංගත ව්‍යාප්තියෙන් පසු පළමු වරට අමරිකාවේ දෛනික ආසාදිතයින් ගණන ඊයේ 80000 ඉක්මවා ගියා. ගත වූ දිනේදී නව ආසාදිතයන් 42032ක් හඳුනා ගැනීමත් සමග ප්‍රංශයේ COVID-19 ආසාදිතයන් ගණන මිලියනය ඉක්මවා ගියා. මේ අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසන්නේ ලබන වසර මැද භාගයේ දක්වා වන කාලයේදී කොවිඩ් වසංගතයේ වැඩි බලපෑම් තම රටට එල්ලවනු ඇති බවයි. ගත වූ දින 10ක කාලයේදී යුරෝපයේ කොවිඩ් රෝගීන් ගණන දෙගුණ වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයද පවසන්නේ කොවිඩ් දෙවන රැල්ලත් සමගින් යුරෝපයේ ඉතාමත් අසීරු කාලයකට මුහුණ දෙමින් සිටින බවයි. කලාපයේ සමස්ත ආසාදිතයන් ගණන ලක්ෂ 80කට ආසන්න වී තිබෙනවා. පසුගිය පැය 24ක කාලයේදීම කලාපයෙන් පමණක් වාර්තා වූ ආසාදිතයන් ගණන 2,31,396ක්. අමරිකාවේ මෙතෙක් වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් ගණන ගත වූ පැය 24 තුළදී වාර්තා වුණා. එමගේ 80000 ඉක්මවා ගොස් තිබුණේ එරට ප්‍රාන්ත 38ක කැපී පෙනෙන ලෙසින් ආසාදිතයන් ඉහළ යාමත් සමගයි. ඒ අනුව අමරිකාවේ සමස්ත ආසාදිතයන් ගණන 87,50,000කට ආසන්න වී ඇති අතර වාර්තා වන මරණ ගණන 2,29,284ක්. මේ වේගයෙන්ම අමරිකානු ආසාදිතයන් ගණන ඉහළ ගියහොත් ලබන පෙබරවාරි මාසයේ වන විට අමරිකාවේ කොවිඩ් මරණ ගණන ලක්ෂ 5 ඉක්මවා යනු ඇතැයි නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. පරීක්ෂකයන් කණ්ඩායම අවධාරණය කරන්නේ ජනතාව පොදු ස්ථානවලදී මුඛාවරණ පැළඳීමෙන් සිදුව හැකි මරණ ගණන 1,30,000කින් පමණ අවම කරගත හැකි බවයි. පාස්කුවර දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මහලාව මෙහෙය වූ සහරන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියාගෙන් ජනාධිපති කොමිසම ඊයේ පැය 13ක් සාක්ෂි විමසුවා. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 6 වන දිනටත් අද පාස්කු කොමිසම වෙත පැමිණියා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මෙහෙය වූ සහරන් හෂීම්ගේ බිරිඳ ඊයේ පළමු වරට ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා පෙරවරු 10ට පමණ කොමිසමට පැමිණියා. සයින්ද මරුදු පිපිරීමෙන් දිවිගලවාගත් ඇය ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පරතයර්ථයේ එතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරි රඳවා සිටි අතර රැඳවුම් නියෝගයේ කාල සීමාව අවසන් වීම හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු අතර ලබන 4 වනදා තෙක් ඇය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණයේ පසුගිය 22 වනදා නියෝග කළා. පසුව සැකකාරී ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙසට අධිකරණයේ නියෝග කළ අතර යනුව ඇය බන්ධනාගාර නිලධාරීන් විසින් කොමිසම වෙත ඊයේ රැගෙන යනු ලැබුවා. අනතුරුව ජනාධිපති කොමිසම පෙරවරු 11ට පමණ ෆාතිමා හාදියාගෙන් සාක්ෂි විමසීම ආරම්භ කළා. කෙසේ නමුත් එම සාක්ෂි විමසීම මාධ්‍යයට විවෘත කෙරුණේ නැහැ. පැය 13කට අධික කාලයක් සාක්ෂි ලබා දීමෙන් පසු ෆාතිමා හාදියා අද අලුයම 12:40ට පමණ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැද කොමිසමෙන් පිටව ගියා. මෙතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ 6 වන දිනේටත් පාස්කු විරුද්ධ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණියා. ඔබතුමා විශ්සට ඡන්ද දෙන්න ආපු නැති රටම කතා වෙනවා. ඒකට විශේෂ දෙයක් තිබ්බද? පොඩි අදහසක් නෙමෙයි. එක්ක අපිට උත්තර දෙනවා නේද? ඕනේ සර්. නැද්ද ඒක? මේ
මේ වන විට ඔහුගෙන් කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා විසින් හරස් ප්‍රශ්න විමසමින් සිටින බවයි වාර්තා වන්නේ. සියලු ජාතීන්ගේ ගැටලු විසඳෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනීමට රජය කඩිනම් පියවර ගත යුතු බව අස්කිරි පාර්ශවයේ ලේකකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. විසිවන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කිරීම සිදු වුණා. මහා සංඝරත්නයත් පොදු මහජනතාවත් අපේක්ෂා කළා යම් යම් විශේෂ කරුණු එම ව්‍යවස්ථා සංශෝධනය තුළට ඇතුළත් කිරීම. ඒ වගේම විශේෂයෙන් ද්විත්ව පුරස්භාවය පිළිබඳව සාකච්ඡා වුණා. අවසාන වශයෙන් නව ආණ්ඩුක ව්‍යවස්ථාවකට ඒ ඇතුළත් කරන බවත් අපට දැනගන්න ලැබුණා. කෙසේ නමුත් මේ රටේ භික්ෂුන් වහන්සේලාටත් යම් චෝදනා එල්ල වෙන්න පුළුවන්. අනාගතයේදී උන්වහන්සේලා ඒ මඟ පෙන්වීම් කරපු ඒ රජය අපේක්ෂා කරන විදිහට කටයුතු නොකළොත් එහි යම් කිසි හානිදායක තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා රජයේ විශේෂ අවධානය යොමු කරලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට ඉතා ඉක්මනින් කටයුතු කරන්න ඇති අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපේ බෞද්ධ නායකයන් ආගමික නායකයන් ගරුතර ස්වාමින් වහන්සේලාගේ ඉල්ලීම් රාශියක් තිබුණා. මේ 20 වෙනි සංශෝධනයේදී අපි පළවෙනියට ඉදිරිපත් කරලා තියෙන ඒවා තව සංශෝධන ඉදිරිපත් කරන්න කියලා. ඉතින් සංවේදී නායකයෙක් හැටියට තිගරු ජනාධිපතිතුමන් ඒ ඉල්ලීම් වලින් 90%ක්ම කාරක සභා අවස්ථාවේදී සංශෝධන හැටියට ඉදිරිපත් කරලා ඒ සියල්ල අපේ ජාතික බලවේග සහ විශේෂයෙන්ම අපේ බෞද්ධ නායකයන් ආගමික නායකයන් ඉල්ලීම් කරපුවා ඉෂ්ට කරලා තියෙනවා. අපිට මේ දීපු බලය අනිසි ලෙස පාවිච්චි කරන්නේ නැහැ කියලා අපි හැම වෙලෙම කිව්වා. අපි මොනම අවස්ථාවකවත් මේක අනිසි ලෙස පාවිච්චි කරන්නේ නැහැ. රටේ ජනතාවගේ යහපත පිණිස තමයි මේ කටයුත්ත අපි කරන්නේ. සමග ජනබල වේගේ කණ්ඩායමේ 8 දෙනෙක් ආණ්ඩුව පැත්තට ඡන්දෙ දුන්නා. අඩුම තරමේ Tamanට පුංචි සංඛ්‍යාවක්වත් ආරක්ෂා කරගන්න බැරි විපක්ෂ නායකවරයාගෙන් අපි අහනවා ඔබට පුළුවන්කමක් තිබුණාද ජාතික ලයිස්තුවෙන් ගෙනාපු කෙනාවත් ආරක්ෂා කරගන්න. Other Therana, Midday Prime. ප්‍රධාන අනුග්‍රහය කොරෝනා වෛරසයේ පැතිරීම රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරි රඳවා සිටින සංවිධානාත්මක අපරාධකාරී සමාජික පොඩිලැසියගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමවලදී අම්බලන්ගොඩ තෙල්වත්ත ප්‍රදේශයේ ඔහුගේ මිත්තණියගේ නිවසේ සංගවා තිබෙදී T56 වර්ගයේ ගිනිඅවියක් සහ රිවෝල්වරයක් සොයාගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහියව ඇතුළු නිලධාරීන් පොඩිලැසිද රැගෙන ගොස් ඊයේ පස්වරුවේ මෙම ආයුධ සොයාගෙන තිබුණා. ඒත් සමග මේ වන විට පොඩිලැසි සතුව තිබී සොයාගෙනු සමස්ත ආයුධ තොගයයි මේ. මේ අතර තලංගම පොලිස් දූෂණ මර්ධන ඒකක නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව තලවතුගොඩ වික්‍රමසිංහපුර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සමග පුද්ගලයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඔවුන් අතර පිළියන්දල මල්ලියා සහ තලවතුගොඩ බොත්තමා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනාද වන බවයි වාර්තා වන්නේ. ඊයේ රාත්‍රියේ සිදු කළ වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකථන දෙකක්, ඉලෙක්ට්‍රික් තරාදි දෙකක් සහ රුපියල් 15000ක මුදලක්ද සොයා ගැනුණා. මීට අමතරව මොවුන්ගෙන් අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි කාන්තාවක් ඇතුළු පුද්ගලයන් 6 දෙනෙක්ද එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස පොලිස් දූෂණ මර්ධන ඒකක නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව රත්මලාන ප්‍රදේශයේදී හෙරොයින් අලෙවි නිරත වෙමින් සිටියේදී කාන්තාවක් ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ සිදු කළ වැටලීමේදී ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 16ක් සහ හෙරොයින් ග්‍රෑම් 23 මිලිග්‍රෑම් 500ක් පොලිස් බහරයට ගෙන ඇති අතර හෙරොයින් විකිණීමෙන් ඉපියු බවට සැලකෙන රුපියල් 60000ක මුදලක්ද සොයා ගැනුණා. කළුතර බන්ධනාගාරය තුළට කිසියම් පුද්ගලයෙක් හෙරොයින් තොගයක් විසිකිරීමට සූදානම් වන බවට ලද තොරතුරකට අනුව කළුතර කොට්ටාශ අපරාධ විමර්ශන ඒකක අංක 1 නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබූ ටෙනිස් පෝලයක ඉතා සූක්ෂම අයුරින් සංගවා තිබූ හෙරොයින් ග්‍රෑම් 50ක ප්‍රමාණයක් සොයා ගැනුණා. අත්අඩංගුවට පත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා කළුතර උතුරු පොලිස් ස්ථානය වෙත බාර දී තිබෙනවා. දැන් කෙටි විරාමයක්.